පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳව සාකච්ඡා කිරීමක්. මේ ධර්ම දේශනාවේ පළවෙනි කොටස කලින් ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ ප්‍රාර්ථනාව කියන ධර්ම දේශනාවෙන් සිදු කෙරෙන දෙවෙනි දේශනාවයි අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින් කිරීම සහ ප්‍රාර්ථනා කිරීම කියන කාරණාව ත්‍රිපිටකයට අනුව කොයි විදිහටද බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. සමහර වෙලාවට අපි අහනවා ප්‍රාර්ථනාවක් කිරීම පින්කමක් කරලා ඒක තණ්හාව ප්‍රාර්ථනා කිරීමක්. ඒක සසර දික්වීමක් කියන කාරණාව ඇහෙන්න තියෙනවා. ඒකයි සඳහන් කළේ ත්‍රිපිටකයට අනුව මේ ප්‍රාර්ථනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ. ආන්ගේ කාරණාව අපි සාකච්ඡා කරමු. අවශ්‍ය නම් කෙනෙකුට ප්‍රාර්ථනාවක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාර්ථනා නොකර ඉන්නත් පුළුවන්. නමුත් ප්‍රාර්ථනා කරන එක කොයිතරම් වටිනවද කියන කාරණාව තමයි අපි මේ තේරුම් ගන්න උත්සාහ දරන්නේ. මේ ප්‍රාර්ථනාව සූත්‍රාගත තොරතුරු වලින් අපි මනාව තහවුරු කරගනිමු. එතකොට තවත් කෙනෙකුට මේ පිළිබඳව තවත් අදහසක් ඉදිරිපත් කරන්න ඉඩක් නැතුව යනවා. බුද්ධ දේශනාවේ කොහොමද ප්‍රාර්ථනාව ගැන සඳහන් කරලා තියෙන්නේ. ප්‍රතිපදාව ගැන කරන ලද භාග්‍යතුන් වහන්සේගේ අර්ථ වර්ණනාව කොයි විදිහට සම්පූර්ණ වෙනවද අපි සාකච්ඡා කරමු. මේ අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා කියන මේ කාරණාව සම්පූර්ණ කරගන්නේ කොහොමද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මේ ප්‍රකාශය නැත්නම් මේ ත්‍රිපිටකයෙන් අපිට අරගෙන ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ ආකාරය පිටකයට අනුව සඳහන් කරලා තියෙන හැටි. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් දකින්නවා කියලා කියහම ඒක එහෙම කරන්න පුළුවන්ද කියලා. සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් දැකීම. මොකද කෙනෙක් හිතන්නේ බොහොම දුක් සහිත ප්‍රතිපදාවෙන්ම තමයි නිවනට යන්න ඕනේ. නිවන් දකින්නවා කියන එක, සසරින් මිදෙනවා කියන එක හරීම දුකක් කියලා තමයි කෙනෙක් හිතන්නේ. නමුත් ධර්මයේ එහෙම සඳහන් කරලා නැහැ. නිවන අවබෝධ කරනවා කියන එක දුකක් කියලා ධර්මයේ සඳහන් කරන්නේ නැහැ. එතකොට සමහර අයට දුක් වෙන්නේ ඇයි? සමහර අයක සැප සහිත ප්‍රතිපදාවෙන්ම ලබන්නේ කොහොමද? ඒකයි අපි සඳහන් කළේ සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම කියන කාරණාව. එන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන දේශනාවට අනුව දැන් අපි මුලින් සිහිපත් කළා වගේ මේ දුක් විඳලා නිවන් අවබෝධ කරනවා කෙනෙක් හිතනවා කැලෑවකට ගිහිල්ලාම භාවනා කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපි ඉන්න තැනක භාවනා කරලා ඉන්න තැනක පිනක් කරලා මේ විදිහට නම් නිවන් දකින්න බෑ. එන කැලේටම යන්න ඕනේ කියලා තමයි කල්පනාව. එතකොට කැලේට ගියහම සැප තියෙයි කියලා හිතෙනවද? සුවසේ නිවන හොයන්න පුළුවන් වේද කැලේට ගිහිල්ලා? ඒ කාරණාවත් වෙනම කල්පනා කරන්න ඕනේ. gedara නැති, නගරේ නැති, ගමේ නැති කරදර ගොඩකට කැලේදිත් මූණ පාන්න සිද්ධ වෙනවා. කැලේක ගියහම සමහරලාට ඉන්න මදුරු මේ එළියේ ඉන්න මදුරුවන්ට වඩා බොහොම ලොකු මදුරුවෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ සද්දෙත් වැඩි. ඒගොල්ලෝ විදිනකොට වේදනාවත් වැඩි. තව කැලේ ඉන්නවා ඊටාම චූටි මදුරුවෝ. යන්තම් ඇහැට පේන නොපෙන්න තරම්. හැබැයි විදිනවත් දැනෙන්නේ නැහැ. ඒ වුණාට ඊට පස්සේ කසන්න පටන් ගත්තාම අය භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. මෙහෙ ඉන්නවා වගේ නෙමෙයි. කැලේ එක දිගට රෑසියෝ කෑ ගහන්න පටන් ගත්තාම
කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. එළියට යන්නම හිතෙනවා. ඒ තරම් රැහැයියන්ගේම නාදය. ඒ හින්දා මේ ඔක්කොම අතහැරලා කැලේටම ගිහිල්ලා මේක කරන්න පුළුවන් කියලා කාරණාවක් එහෙම එකක් නැහැ. ඒ නිසා සුඛ සහිත ප්‍රතිපදාවෙන්ම මේක හොයාගෙන යන්න පුළුවන් බව මේ ත්‍රිපිටකේ පුරාම පැහැදිලි කරනවා. හැබැයි ඒකට පහසුව සැලසෙන්නේ සංසාරේ පින් කරලා ප්‍රාර්ථනා කරලා තිබුණ හැටියට. ඒකටයි ප්‍රාර්ථනාව වටින්නේ. ඒකයි සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ ප්‍රතිපදාව දුක්ඛයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම මහන්සි වෙලා නිවන් දකින්න එකටයි මේ ප්‍රතිපදාව දුක්ඛයි කියලා කිව්වේ. එතකොට අපේ ශාසනයේ ඉන්නවා මහන්සි වෙන්නේ නැතුව නිවන් දැකපු අය. එතකොට එහෙනම් අපිටත් හිතෙන්න පුළුවන් එහෙනම් ඒ වගේ කෙනෙක් වුණා නම් අපිටත් දුක් විඳින්න වෙන්නේ නැහැ. එහෙනම් දුක් සහිතව නිවන් අවබෝධ කරපු අයත් දුක් රහිතව නිවන් අවබෝධ කරපු අයත් මේ ශාසනයේ කොටස් දෙකක් ඉන්නවා. ඒ නිසා මේ ගැන භාග්‍යතුන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ? පින්නතිනි මේ අංගුත්තර නිකායේ දෙවනි පොතේ සඳහන් කරනවා චට්ටපතිපදා සූත්‍රයේ. සඳහන් වෙන්නේ 298 වෙනි පිටුවේ. අංගුත්තර නිකායේ දෙවනි පොතේ චට්ටපටිපදා සූත්‍රය 298 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා භික්ෂූනි ප්‍රතිපදාවේ ආකාර 4ක් තියෙනවා. මේ නිවන් දකින්න ප්‍රතිපදාවේ ආකාර 4ක් තියෙනවා. එයින් එකක් තමයි දුක්ඛා පටිපදා ගන්ධා විඥා. නිවන් දකින්න ප්‍රතිපදා 4 පළවෙනි එක දුක්ඛා පටිපදා ගන්ධා විඥා. එහෙම සඳහන් කරන්නේ දුකසේම පිළිපැදලා කල් ගත වී මාර්ගඵල ලබනවා කියන එකයි. දුකසේම පිළිපැදලා කල් ගත වෙලා මාර්ගඵල ලබනවා. දෙවෙනි එක තියෙනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. දුකසේම පිළිපැදලා කල්ගත නොවීම මාර්ගඵල ලබනවා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා සුඛා පටිපදා ගන්ධා විඤ්ඤා. සැපසේම පිළිපැදලා දුකසේ අභිඥාව ලබනවා. මුලින් සඳහන් කරපු එකේ දුකසේ පිළිපැදලා සැපසේ අභිඥාව ලබනවා. මෙතන සැපසේ පිළිපැදලා දුකසේ අභිඥාව ලබනවා. හතරවෙනි කාරණාව සඳහන් කරනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. සැපසේම පිළිපැදලා සැපසේම අභිඥාව ලබනවා. ආකාර 4යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙහිදී යම් ප්‍රතිපදාවක් දුක්ඛද කල් ගත වී අවබෝධය ලබනවද මහණෙනි එය දෙපසින්ම හීනයි කියලා. ප්‍රතිපදාවක් දුකයි. අවබෝධය ලැබෙන්නත් හුඟ කාලයක් ගත වෙනවා. ඒක දෙපැත්තෙන්ම හීනයි කියලා සඳහන් කරනවා. ප්‍රතිපදාව දුක්ඛ නිසා හීනයි, අවබෝධයට කල් ගත වීම නිසා හීනයි. දෙපැත්තෙන්ම හීනයි. ඊළඟට පැහැදිලි කරනවා මේ ප්‍රතිපදා 4 පහත්ම ප්‍රතිපදාව ඒකයි කියලා. දුකසේ උත්සාහ කරලා දුකසේ අවබෝධය ලැබෙනවා. ඒක තමයි මේ ප්‍රතිපදාවේ තියෙන පහත්ම එක. එහෙනම් උසස්ම එකක් තියෙන්න පුළුවන්. මේ ප්‍රතිපදාව දුකයි කියලා කියන්නේ සඳහන් කරනවා යම් මාර්ගයක් ඵලයක් ලබනද යම් මොහතක යම් කෙනෙක් කල්පනා කළාද. ප්‍රතිපදාව දුකයි කියලා කියන්නේ යමෙක් තීරණය කරනවා මං අඩුතරමේ මේ ජීවිතෙන් කොහොම හරි මාර්ගඵලයකටවත් යන්න ඕන කියලා තීරණය කරනවා. එහෙම තීරණය කරලා ඒ මාර්ගඵලය හොයන්න එයා භාවනාවක් වඩන්න පටන් ගන්නවා. ආන්ගේ භාවනාව තුළින් තමන්ගේ හිත සමතයකටපත් කර ගන්නා තුරු හිත සමතයකටපත් කරනවා කියලා කියන්නේ අපි අහන්නේ හිත සමාධියටපත් කළා කියලා. තමන්ගේ හිත සමාධියටපත් කරගන්න තැනට එනකන් කාලය තමයි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. පටන් ගන්න තැන ඉඳලා සමාධිය දක්වා කාලය ප්‍රතිපදාව. සමාධියේ පටන් මාර්ගඵල ලබා ගන්නා තුරු කාලයට කියනවා අභිඥාව, අවබෝධය කියලා.
එතකොට සමාධිය දක්වා ගත කරන කාලයේ සමහර අයගේ දුකයි සමාධියෙන් පස්සේ ඉතුරු ටික බොහොම සුවසේම ලැබෙනවා. එතකොට දුක්ඛා පටිපදා සමාධිය දක්වා ටික තමයි ප්‍රතිපදාව. එතකොට ප්‍රතිපදාව දුකයි. කිප්පා විඤ්ඤා අභිඥාව සැපයි. සමහර කෙනෙකුගේ ප්‍රතිපදාවත් දුකයි අභිඥාවත් දුකයි. සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව දුකයි අභිඥාව සැපයි. ඒ නිසා සමාධිය දක්වා එන කාරණාව ප්‍රතිපදාවයි එතන ඉඳලා ලබන අවබෝධය අභිඥාවයි. ඒක කෙසේද ලැබෙන්නේ කියන එක සඳහන් කරනවා සැපසේද ලැබෙන්නේ දුකසේද ලැබෙන්නේ. කොහොමද ඒක දුකසේ ලැබෙනවා කියලා කියන්නේ යම් කෙනෙකුට මේ පංචකාම තණ්හාව වැඩි නම් යමෙක් ගාව ස්වභාවයෙන්ම පංචකාම තණ්හාව වැඩි. ඒ පුද්ගලයාට මේ ප්‍රතිපදාව හරි දුකයි. මොකද ඔහු නිරන්තරයෙන් ඒකට බැඳිලා ඉන්නේ. ඇහැට බැඳිලා. එහෙනම් ඔහු ලස්සන රූප හොයන්නම හැම වෙලාවෙම කැමතියි. ලස්සන දේවල් බලන්නම හැම වෙලාවෙම කැමතියි. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ලස්සනටත් එයා හරි කැමතියි. ඒ නිසා ලස්සන දේවල් හොයාගෙන යමින් තමන්ගේ ඇඟත් තමන් කැමති විදියට හදා ගනිමින් මේ ප්‍රතිපදාවත් සම්පූර්ණ කරන්න එයාට අමාරුයි. මේ පංචකම්ම තණ්හාව වැඩි නිසා රූප තණ්හාව වැඩි නිසා එයා යම් වෙලාවක භාවනාවක් කරන්න වාඩි වුණත් මේ අහවල් කාරණාව සම්පූර්ණ කරගන්න බැරි වුණා. අහවල් තැන තියෙන දේවල් බලන්න බැරි වුණා. අහවල් තැන මෙහෙම උත්සවයක් තියෙනවා ගියා නම් හොඳයි. දැන් භාවනාවට වාඩි වෙලා මෙයාගේ හිත ඇතුළේ නිරන්තරයෙන් කැකෑරෙන්නේ ඒ වගේ දේවල්. එහෙම නැත්නම් තමන්ගේ රුව අලංකාර කරගන්න සඳහා කරන්න තිබ්බ මේ වැඩ ටික දැන් දින ගානක් අතපහුව වෙලා. එහෙනම් ඒක කරගත්තොත් හොඳයි. දැන් භාවනාව නෙමෙයි කෙරෙන්නේ මේ කරන්න තියෙනෙව්වයි කරන්න බැරි වෙච්ච දේවල් කළ යුතු දේවල් මේව දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා. ඊට පස්සේ හිතෙනවා මේ කරන්නේ භාවනාවක් නෙමෙයිනේ දැන් කල්පනා කරනවානේ මේ කරන්නේ. එහෙනම් මේ කාරණාව මුදුන්පත් කරගන්නකම් මට භාවනාව වඩන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මං ගිහිල්ලා මේ වැඩේ කරලා ඇවිල්ලාම භාවනා කරනවා. එතකොට ආයෙ කල්පනා කරන්න දෙයක් නැහැනේ. එහෙම මුලින් හිතනවා. හැබැයි ඒ වැඩේ ඉවර කරලා ඇවිල්ලා එයා ආයෙ භාවනා කරන්න වාඩි වුණාට අර වාගේ දෙකක් දැන් ඔළුවේ තියෙනවා. ඒ හින්දා එයාට මේ වැඩේ හරි අමාරුයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන ඒ කාරණාවත් එක්ක රූප තණ්හාව තියෙන නිසාත් එහෙමයි. ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව දැන් එයාට එව්වක් තියෙනවා. එතකොට ඒ ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න එයා හරි කැමතියි. රසවත් කෑම බීම තියෙන තැන් හොයාගෙන යන්න එයා හරි කැමතියි. සමහර කෙනෙක්ගෙන් අහපුවම හොඳ කෑම වේලක් අරගන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන්නේ කියලා කියපු ගමන් එයා කියනවා. මොකද එයා ඒක හොයා යනවා. අහවල් තැන කොහමද? එතකොට ඒ රස තෘෂ්ණාව එයාට තියෙනවා. එව්වට වැඩියෙන් බැඳිලා හින්දා මෙයාට ප්‍රතිපදාවට ගත කරන්න තියෙන කාලය හරි අමාරුයි එයාට. ඒ ප්‍රතිපදාවේ ඉන්න බෑ. හිත අර තැන් වලට යන්නම දඟලනවා. එහෙම කෙනාට මේ ප්‍රතිපදාව හරි අමාරුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පංචකාමයේ අත්හරින්න ඕනේ. මේ පංචකාමයේ අත් නොහැර නිවනට යන්න බෑ කියලා. හැබැයි මේක අපිට එකපාරම අත්හරින්න පුළුවන්ද? එකපාරම බෑ. ටික ක්‍රමක්‍රමයෙන් තමයි අතහැරගෙන යන්නේ. නිවන සඳහා අත්හැරිය යුතු ප්‍රමාණය අත්හරින්න ඕනේ. එහෙම අත්හැරගෙන ගිහිල්ලා මාර්ගඵල ලැබමින් ඇවිල්ලා මේ රහත් උනා කියන තැනට ඇතුල් වෙච්ච ගමන්ම මේ තණ්හාවල් ඔක්කොම අපෙන් තුරන් වෙලා යනවා. එතෙක් යනකම් මේ දේවල් ටික හරි අපි ගාව තියෙනවා. නමුත් පංචකාමයේ වැඩි කෙනාට ප්‍රතිපදාව දුකයි. පංචකාමයේ අඩු කෙනාට ප්‍රතිපදාව සැපසේ යන්න පුළුවන්. ඒ කාරණාව සඳහන් කරනවා මෙන්න මේ පුද්ගලයා හරියටම ධර්ම ශ්‍රවණය කරලා නැති වුණොත් මේ පුජ්‍යලයා පැවිදි වුණත් මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන්. හරියටම බණ අහලා නැත්තම්. මහාන වෙලා හිටියත් මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන්. මොකද මහාන වෙලත්
මේ පංචකාමයේ මේ ටික වින්දර කමක් නැහෙනි. එහෙම එපා කියලා නැහෙනි. එහෙම තහනමක් නැහෙනි කියලා තමන්ගේ පහසුවට හදාගන්න උත්සාහ කරනවා. ඒකෝට මහාන වෙලත් එයා ගිහිල්ලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තකට. එහෙම උනේ ඇයි? හොඳට බණ අහලා නැති හින්දා. ඊළඟට සඳහන් කරනවා අනිත් පුද්ගලයා තමයි මේ පංචකාම තණ්හාව එයාට අඩුයි. තණ්හා චරිතයක් නෙමෙයි එයා. හැබැයි දිට්ඨි චරිතයක්. තණ්හාවක් නැහැ. හැබැයි දෘෂ්ටිගතයි. යම් යම් දෘෂ්ටීන්ගේ එල්බගෙන ඉන්නවා. ඒ දෘෂ්ටියෙන් එයා ගලවා ගන්න පුදුම අමාරුවක් තියෙනවා. පංචකාම තණ්හාව එයාට අඩුයි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඔහුට බොහෝ දෘෂ්ටි තියෙන නිසා වෙන ශාසනයක පැවිදි වුණත් මේ ශාසනයේ පැවිදි වුණත් හරියටම බණ අහලා නැති නිසා අත්ත කිලමතානුയോഗයට හැරෙනවා. පංචකාම තණ්හාවට ගිජු වෙච්ච කෙනා කාමසුකල්ලිකානුയോഗයට හැරෙනවා. දෘෂ්ටිගත වෙච්ච කෙනා අත්ත කිලමතානුയോഗයට හැරෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ওই දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒ හින්දා එහෙනම් යම් විදිහකින් මේ මිනිසයාට මේ දෘෂ්ටීන්ගෙන් ගැලවිලා තිසරණයටවත් පැමිණෙන්න පුළුවන්කමක් තිබුණොත් ප්‍රතිපදාව සපසහිතයි. දෘෂ්ටීන්ගෙන් මිදිලා තිසරණයට ආවොත් ප්‍රතිපදාව සපසහිතයි. ඇයි ඒ? එයා ගාව පංචකාම තණ්හාවක් නැන්නේ. එයා ඒ පැත්තේ හිතන්න යන්නේ නැති නිසා එයාගේ ප්‍රතිපදාව ඊටාම සපසහිත වෙන්න පුළුවන් තියෙන ඉඩකඩ ඊටාම වැඩි. මොකද කලින් ඔහු කාමයන්ගේ ආදීනව දැකලා තියෙනවා. ඒ ආදීනව දැකලා තියෙන නිසා තමයි පංචකාමයෙන් ඔහු ඈත් වෙලා මේ වෙනත් දෘෂ්ටියකට එල්බිලා ඉන්නේ. එයා ඒකට ආපහු පංචකාමයට යන්න කැමැත්තක් නැහැ. මෙතනදී කාරණාව දැනගත්තාම බොහොම වේගෙන් ප්‍රතිපදාව හදාගෙන ඉස්සරහට යන කෙනෙක් වෙනවා. ඊළඟට සඳහන් කරනවා සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රියන් තීක්ෂණයි කියලා. ඊටාම සියුම්. ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියන් ඊටාම තීක්ෂණයි, හරි සියුම්. ආන්ගේ සියුම් බව නිසා ඊටාම සියුම් දේවල් ඔහුට වහවහ අවබෝධ කරගන්න ඊටාම පහසුයි. ඒ සියුම් බව නිසා. සියුම් වූ ප්‍රඥාවක් තියෙන නිසා හොඳ සමාධියක් තියෙනවා, හොඳ සිහියක් තියෙනවා. සතර සතිපට්ඨානය හොඳට ඔහුට වැඩිලා තියෙනවා. ඊතා සියුම් ලෙස නාම රූප ධර්මයන් වෙන් කර ගැනීමේ හැකියාවකුත් ඔහුට මනාව තියෙනවා. ආන් ඒ නිසාත් ඔහුගේ අවබෝධය පහසුයි. ආන් ඒ පුද්ගලයාට දැඩි වීරියක්, හොඳ ශ්‍රද්ධාවක් නිරන්තරයෙන් දියුණු වෙන නිසා ඒ පුද්ගලයාට අභිඥාව ඊටාම පහසුයි, සිහියක් සහ වීරියක් තියෙනවා. ඒ නිසා අභිඥාව පහසුයි, අවබෝධය ඊටා ලේසි කියලා සඳහන් කරනවා. කල් ගත නොවීම අවබෝධ කරගන්න පුළුවන්. හොඳ සිහියක්, ප්‍රඥාවක්, සමාධියක්, වීරියක් තියෙන නිසා කල් ගත නොවීම අවබෝධය ලබන්න පුළුවන්. යම් පුද්ගලයෙකුට මේ ඉන්ද්‍රියන් මනාව වැඩිලා තියෙනවා නම් මොන ඉන්ද්‍රියන්ද? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. හොඳට වැඩිලා නම් කල් ගත නොවීම අවබෝධය ලබන්න හරිම පහසුයි. ඊළඟට සඳහන් කළා යමෙකුට මේ ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියන් මන්ද වශයෙන් නම් තියෙන්නේ. ඔහුට එම ඉන්ද්‍රියන් වැඩෙන්න කල් ගත වෙනවා. ආන් ඒ නිසා නිවනට අවශ්‍ය ප්‍රමාණය වැඩෙන්න කාලයක් ගත වෙලා යනවා. මේ ආකාරයට මේ ප්‍රතිපදාව ගැන ඇති වෙනස්කම් සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ ගැඹුරින් කරුණු සාකච්ඡා කරලා පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපි අපිට තේරෙන ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් සාකච්ඡා කරගනිමු. අපි දැන් අර ප්‍රතිපදා 4ක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි එක දැන් අපේ ඇයට මතකයි. දුක්ඛා පටිපදා, ගන්ධා විඥා. ප්‍රතිපදාවත් දුකයි, අභිඥාවත් දුකයි. දෙවෙනි එක දුක්ඛා පටිපදා, කිප්පා විඥා. දෙවෙනි එකට අපි උදාහරණයක් සඳහන් කෙරුවොත් අපි පින්නතුන් අහලා තියෙනව නේද චක්කුපාල ස්වාමීන් වහන්සේගේ කතාව. චක්කුපාල තෙරුන් වහන්සේ නිවන් දැකීම වෙනුවෙන්, රහත් බව වෙනුවෙන් කොයි තරම්නම් උන්වහන්සේ නිදි මැරුවද? මොන තරම් නිදි මැරුවද?
S2 පිපුරුවා. ඒ තරම් S2ට වද දුන්නා. නින්දක් නම් දුන්නෙම නෑ ඇහැට. එතකොට මේ නිදි මරාගෙන උන්වහන්සේ මොකද කරන්නේ? සමාධියක් ලැබෙනකන් ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා. දැන් එතකොට මේ ප්‍රතිපදාව සැපද? මේ තරම් නිදි මරාගෙන S2 පුපුරනකන් ඒ ප්‍රතිපදාව දුකයි. හැබැයි S2 පුපුරනවත් අරහත්ත්වය ලැබෙනවත් දෙකම එකට වෙනවා. එතකොට අවබෝධය ලැබීම මොහොතකින් වුණා. එතකොට අභිඥාව සැප සහිතයි. නමුත් ප්‍රතිපදාව දුක් සහිතයි. ඒකට උදාහරණයක් හැටියට අපිට චක්කුපාල ස්වාමීන් වහන්සේව සඳහන් කරන්න පුළුවන් දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඊළඟට දෙවෙනි ප්‍රතිපදාවයි ඒක තුන්වෙනි ප්‍රතිපදාව. සැප සහිත ප්‍රතිපදාවේ කල් ගත වී අවබෝධය ලැබීම සුඛා පටිපදා ගන්ධා විඤ්ඤා. සැප සහිත ප්‍රතිපදාවේ කල් ගත වී අවබෝධය ලැබීම. මේ ප්‍රතිපදාව සැප සහිතයි අවබෝධය වහවහා ලැබෙන එක තමයි හතරවෙනි කාරණාව. ප්‍රතිපදාව සැපයි අවබෝධයත් සැපයි. ඒ දේවල් වලට භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් අපිට හරියට උදාහරණ අරගන්නත් පුළුවන්. චක්කුපාල තෙරුන් වහන්සේගේ උදාහරණය වගේම තවත් උදාහරණ කීපයක් මේ කරුණු සඳහා මේ රහතන් වහන්සේලාගේ චරිත වලින්ම අපිට පෙන්වන්න පුළුවන්. යම් ප්‍රතිපදාවක් සැප සහිතද ඒ ක්‍රමේනුත් ඒ උසස්යයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ප්‍රතිපදාවක් සැප සහිතද ඒ ක්‍රමේනුත් ඒ උසස්. අභිඥාව සැප සහිතද ඒ ක්‍රමේනුත් ඒ උසස්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි ප්‍රතිපදාවෙන් දෙපසින්ම උසස් වෙනවා කියලා. මේ හතරවෙනි ප්‍රතිපදාව ක්‍රම දෙකෙන්ම උසස්. ප්‍රතිපත්තියනොත් උසස්, අවබෝධයනොත් අභිඥාවෙනොත් උසස්. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා සැප සහිත ප්‍රතිපදාවෙන් වහවහ අවබෝධය ලබන එක කොයිතරම් උසස්ද? සැප සහිත ප්‍රතිපදාවෙන් වහවහ අවබෝධය ලබන එක. ආන්ගේ හින්දා අපිට ප්‍රාර්ථනා කරන්න අවසරයක් තියෙනවා සුඛ සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් නිර්වාණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. සුඛ සහිත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් නිර්වාණය ලබන්න ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. ආන් ඒ නිසා ප්‍රතිපදාව නිවන් ලබන්න දරන උත්සාහය කොතරම් හොඳද? ඒක මනාව සංසාරේ ප්‍රාර්ථනා කරලා තිබුණ අයට ඒ විදිහට විපාක දීලා තියෙනවා. සමාධිය ලැබපු තැන ඉඳලා විදර්ශනාව වඩලා මාර්ගඵලයක් ලබන්න ගත වෙන කාලයට කියනවා අභිඥාව කියලා. සමාධියට එනකන් ප්‍රතිපදාවයි, සමාධියේ ඉඳලා මාර්ගඵලයක් ගාවට යනකන් කාරණාව අභිඥාවයි. එහෙනම් දෙවෙනි කාරණාවට අපි සඳහන් කළා චක්කුපාල ස්වාමීන් වහන්සේ. තුන්වෙනි කාරණාව සුඛා පටිපදා ගන්ධා විඥා. මේකට හොඳම උදාහරණය තමයි පින්නදිනේ සුද්ධෝදන රජුරු. සුඛා පටිපදා ගන්ධා විඥා ප්‍රතිපදාව සැපයි. සුද්ධෝදන රජුරු මාස ගණන් වාඩි වෙලා පැය ගණන් භාවනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා එක දවසක් බණ ඇහුවා. ඒ බණ අහපු දවසේම සෝවාන් වුණා. එතකොට භාවනා කෙරුවෙම නැහැ. ආය දවසක් දින කිහිපයකින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඉතා ළඟදිම. එදා ධර්ම දේශනාව අහලා රජු සකදාගාමී වුණා. වසර කිහිපයක් ගත වෙලා නැවත බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම දේශනාවක් අහනකොට සුද්ධෝදන රජු අනාගාමී වුණා. අනාගාමී වෙච්ච තැන ඉඳලා මරණාසන්න වෙනකම් සුද්ධෝදන රජුවන්ට රහත් බව හම්බුනේ නැහැ. මරණ මංචකයේදී බුදුරජාණන් වහන්සේ කරන දේශනාව අහලා අරහත්ත්වය ලැබෙනවා. අරහත්ත්වය ලැබෙනවත් එක්කම පිරිනිවන් පානවා. එතකොට ප්‍රතිපදාව සැපයි. භාවනා කරන්න වාඩි වෙලා උගව කාලයක් ගත කෙරුවේ නෑනේ. බණ අහනකොටම ප්‍රතිපදාව ලැබුණා. හැබැයි අභිඥාව දුක් සහිතයි කියලා දේශනා කළේ හුඟක් කල් ගිහිල්ලා තමයි රහත් වෙන්න උනේ. රහත් වෙනවත් එක්කම පිරිනිවන් පෑවා. එතකොට මේ තුන්වෙනි කාරණාවට උදාහරණයක්. හතරවෙනි කාරණාවට උදාහරණයක්
මෙතන හතරවෙනි කාරණාවට තියෙන හොඳම උදාහරණය තමයි දාරුචීරිය මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නවා කියලා ආරංචි වුණා. 120 යොදුනක් එක රැයින් ගෙවලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. භික්ෂුන් වහන්සේලාගෙන් අහනකොට කිව්වා වාග්යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා කියලා. එනකන් ඉන්න කිව්වා. මෙයා කියනවා නෑ. ඒ එනකන් ඉන්න කාලය තුල මම මරුණොත් එහෙම. නෑ මං හොයාගෙන යන්නම් කොයි පැත්තටද ගියේ. ඒ කාරණාව අහලා වාග්යතුන් වහන්සේ වැඩපු පැත්තට මෙයා ගියා. ඊළ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ මෙයාට මේ ජනාකීර්ණ ප්‍රදේශයකදී. මිනිස්සු ඉන්න තිහක්. බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා ගොප්මස අල්ලගෙන වැඳගෙන කියනවා ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේක බණ කියන වෙලාව නෙමෙයි මේක පිණ්ඩපාතේ වඩින වෙලාව. දෙවනි වතාවත් ඉල්ලීමක් කළා දෙවනි වතාවත් ප්‍රතික්ෂේප කළා තුන්වෙනි වතාවත් ඉල්ලීමක් කරලා කියනවා අනේ ස්වාමීනි මට ගොඩක් නෙමෙයි මට ටිකක් ඇති. මට බොහොම ටිකක් අවබෝධ කරවන්න. මොකද හැන්දෑවේ බණ අහන්න එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මගේ ජීවිතේ කොතන ඉවර වෙයිද දන්නේ නැහැ. මට කෙටියෙන් ධර්මයක් දේශනා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේත් කාරණාව බලලා ධර්ම දේශනාවක් කළා. ඊටාම කෙටි දේශනාවක්. ඒ දේශනාව ඉවර වෙනකොට රහත් වුණා. ප්‍රතිපදාවට දුක් විඳෙත් නැහැ. සෝවාන් සකදාගාමි අනාගාමි ක්‍රමක්‍රමයෙන් ලබා හිටියෙත් නැහැ. දේශනාව අහලා ඉවර වෙනකොටම රහත් වුණා. එතකොට උදාහරණය මොකේද? හතරවෙනි එකට. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාවත් සැපයි අභිඥාවත් සැපයි. එහෙම රහත් වෙච්ච උත්තමයන් වහන්සේලා අතර අග්‍රස්ථානීය දාරුචීරිය ස්වාමීන් වහන්සේට ලැබුණා. ආන් ඒ වාගේ සැපසේම සසරින් මිදෙන්න තමයි සුඛ සහගත ප්‍රතිපදාවෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුප සහගත ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදෙම්වා කියලා හැම පින්කමක් කරලම ප්‍රාර්ථනා කරන්න වටින්නේ. අන් ඒ නිසා ප්‍රාර්ථනාව එතනත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව මනාව පැහැදිලි වෙනවා ඒ ප්‍රාර්ථනාව වටිනවා කියලා. එහෙම නැත්නම් කවදා හරි දවසක රහත් වෙයි. හැබැයි ඒක කොහොම වෙයිද කියලා නම් දන්නේ නැහැ. අර විදිහට දුක් විඳලාද? එහෙම නැත්නම් සැපසේද කියන එක දන්නේ නැති හින්දා කොහොමත් සැපසේ ලබන්න ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඊළඟට මේ දෙවෙනි ක්‍රමයට උදාහරණයක් දක්වනවා තව එකක්. මහා සීව තෙරුන් වහන්සේ. සුඛ දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා. මහා සීව තෙරුන් වහන්සේ ගැන අපි අහලා ඇති. මහා සීව තෙරුන් වහන්සේ කියලා කියන්නේ හරීම දක්ෂයි. පුදුමාකාර ධර්ම ඥානයක්, ඒ වගේම පුදුමාකාර සීලයක්, මනා වූ ප්‍රතිපදාවක් රැකගෙන හිටපු කෙනෙක්. උන්වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්න කුල 18ක අය ඉන්නවා. ඒ කියන්නේ කිසිම අවබෝධයක් නැති අය, යම් ප්‍රමාණයක් අවබෝධ කරපු අය, එහෙම ක්‍රමක්‍රමයෙන් මට්ටම් 18ක අය ධර්මයේ ඉගෙන ගන්න ඉන්නවා. උන්වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන රහත් වෙච්ච භික්ෂුන් වහන්සේලා 10 ගණන් ඉන්නවා. හැබැයි මහා සීව තෙරුන් වහන්සේ තව රහත් වෙලා නැහැ. උන්වහන්සේගෙන් ඉගෙනගෙන ප්‍රතිපදාවේ ගමන් කරලා රහත් වෙච්ච අය 10 ගණන් ඉන්නවා. නමුත් ගුරුවරයා රහත් වෙලා නැහැ. එක දවසක් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමකට හිතුණා අනේ අපේ ගුරුතුමාටත් මග කියලා දෙන්න ඕනේ කියලා. උන්වහන්සේ අහසින්ම ආවා. අහසින්ම වැඩලා තමන්ගේ ආචාර්යවරයාට කතා කරලා කියනවා ආචාර්යතුමනි ඔබ වහන්සේත් එක්ක මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ වැත්නි. කතා කරන්න වෙලාවක් නැහැ පිරිසක් ඉන්නවා ඉගෙන ගන්න. ඔබ වහන්සේ නාන තොටට යන වෙලාවේ මට චුට්ටක් කතා කරන්න බැරිද කියලා ඇහුවා. නෑ නාන තොටට යන වෙලාවෙත් මගදිත් කරුණු අහගන්න පිරිසක් ඉන්නවා. නාන වෙලාවේ බැරිද කියලා ඇහුවා. නාන කොටත් අහන්න පිරිසක් ඉන්නවා. පිණ්ඩපාතේ වඩිනකොට බැරිද කියලා ඇහුවා. එතකොටත් අහන්න පිරිසක් ඉන්නවා. පිණ්ඩපාතේ වඩින්න සිවුර පොරවන ටිකේ මං අහන්නද කිව්වා. ඒ වෙලාවෙත් අහන්න පිරිසක් ඉන්නවා කිව්වා. දැන් එහෙනම් මේ ස්වාමීන් වහන්සේට කතා කරන්න වෙලාවක් ඇත්තෙම නැහැ. ඒ වෙලාවේ ඇහුවා ආචාර්යතුමනි ඔබ වහන්සේට මැරෙන්න වෙලාවක් තියෙනවද කියලා. එහෙම කියලා ගුරුවරයාගේ ඉස්සරහින්ම අහසට නැගලා යන්න ගියා.
මේ ගුරුවරයා හරි ප්‍රඥාවන්තයි. ඒ නිසා තීරණය කළා ආවේ මගෙන් යමක් අහගන්න නෙමෙයි, ඇවිල්ලා තියෙන්නේ මට යමක් කියලා යන්න. ඒ හින්දා කල්පනා කළා ධර්මයක් දන්නවා, රහත් වෙන හැටිත් දන්නවා, රහත් වෙන මාර්ග 100 ගණක් මම දන්නවා. රහත් වෙනවා කියන එක මට අමාරු වැඩක් නෙමෙයි. මම ඉක්මනට එළියට ගිහිල්ලා දවසින් දෙකකින් රහත් වෙලා එනවා කියලා. කිසිම කෙනෙකුට කියන්නේ නැතුව පිටත් වුණා. හැබැයි දවසින් දෙකකින් නම් රහත් වෙන්න උන්නේ නැහැ. අවුරුද්දක් ගියා. තව රහත් වෙන්න තියා සීමාවක්වත් නැහැ. අවුරුදු 2ක් ගත වුණා, 3ක් ගත වුණා. තවම බැරි වුණා. තීරණය කළා කකුල් දෙකවත් හොදන්නේ ආදින් පස්සේ කියලා. ඒ තරම් ප්‍රතිපදාවිය දෙනවා කියලා. කකුල් වල දූවිලි බැඳිලා ඉඩෝරයකට අහුවෙච්ච වැවක් ඉරිතැලිලා පුපුරලා යනවා වගේ කකුල් වල දූවිලි තට්ටු පුපුරලා. ගමෙන් උපස්ථාන කරන්න එන ළමයි ඉදිකටු ගෙනල්ලා මහනවා අර පුපුරපු දූවිලි තට්ටු. මොන තරම් දුක් සහගතද ප්‍රතිපදාව. මේ තරම් ඇඟේ කුණු බැඳෙන්න නොනා උන්වහන්සේ මොන වීරියක් රෑ දවල් දෙකේම දරනවද? නිදි මරාගෙන ඉඳ ගන්නවයි සක්මන් කරනවා විතරයි වැඩි. පින්නතනේ අවුරුදු 30ක් ගත වුණා. තව බැරි වුණා රහත් වෙන්න. එක දවසක් හැන්දෑවේ වාඩි වෙලා ඉන්නකොට හඳ පායලා. හඳ දිහා බලාගෙන කල්පනා කෙරුවා බොහොම ඉක්මනට රහත් වෙලා එන්නම් කියලා හිතාගෙන ආවේ. 30 අවුරුද්දක් ගියා තවත් රහත් වෙන්න බැරි වුණා. එහෙමනම් මේ ජීවිතෙන් මට අරහත්ත්වය ලැබෙන්නේ නැද්ද කියලා දුක හිතුණා. ඒ දුක හිතෙනකොට ඇස් වලින් කඳුළු වැටුණා. කඳුළු වැටිලා සක්මන දිහා බලනකොට සක්මන කෙරවලේ එක්කෙනෙක් ඉඳගෙන අඬනවා. කවදාවත් නැතුව කවුද මගේ සක්මන කෙරවල අඬන්නේ? එහෙම බැලුවා. කතා කරලා ඇහුවා කවුද උතන කියලා. අනේ ස්වාමීනි මම තමයි මේ මහ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා. මොකද ඔබ ඔතෙන්ටලා අඬන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මටත් මේ සසරින් මිදෙන්න බැරි වෙයි. ඇඬුවොත් රහත් වෙයිද කියලා මට හිතුණා. එහෙම කිව්වා. මේ මහා ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේට හිතෙනවා මහා සීව ඒ දෙවියා රහත් වෙන්න අඬනව නෙමෙයි. දැනගනින් ඔබට දැන් දෙවියොත් සමච්චල් කරනවා කියලා. Tamanටම අවවාද කරගත්තා. බුද්ධ ධර්මයක් තියෙනවා. ධර්ම දැනුමක් තියෙනවා. රහත් වෙන ක්‍රමත් දන්නවා. රහත් වෙන ප්‍රතිපදාවක් දන්නවා. නමුත් මහා සීව ඔබට තව රහත් වෙන්න බැරි වුණා. ආයේ සක්මනට ගියා. අර කඳුළු පිරි මුහුණින්ම දෙවියොත් සමච්චල් කරනවා. සක්මනේ අනික් පැත්තට හැරුණා. හැබැයි තියෙන අඩියක් තියන්නේ කමටහනින්මයි. දෙවියා සමච්චල් කරලා අනිත් පැත්තට හැරිලා පියවර 2යි 3යි තිබ්බේ. සව් කෙලෙස් නැසර රහත් වුණා. ඒ තරම් ඥානයක් තිබුණා. නමුත් 30 අවුරුද්දක් මොන තරම් වීරියක්ද? ඇයි දැන් මේ රහත් වෙලා නැත්තේ? වීරිය වැඩි. දැන් අර දුක හිතලා ඇඬුවානේ. දෙවියෙකුත් සමච්චල් කෙරුවානේ. ආන්ගේ සමච්චලේ හින්දා වීරිය ටිකක් අඩු වුණා. Taman ගැන දුකක් ඇති වුණා. දුකක් ඇති වෙලා වීරිය අඩු වුණා. කමටහනින් වයි පියවර තිබ්බ රහත් වුණා. එහෙනම් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමාන වෙන්න ඕනේ. වීරියත් එක්ක මේ උත්සාහය සමාන වෙන්න ඕනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමාන වෙන්න ඕනේ. වීරියයි සමාධියයි සමාන වෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක්වත් වැඩි වුණොත් රහත් වෙන්නේ නැහැ. එක් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ඒකෙන් එක්ක ප්‍රඥාව වැඩි වුණත් රහත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වැඩි වුණත් රහත් වෙන්නේ නැහැ. සමාධිය වැඩි වුණත් රහත් වෙන්නේ නැහැ. වීරිය වැඩි වුණත් රහත් වෙන්නේ නැහැ. ආන් අර මන්දෝත්සාහී බව නිසා වීරිය ටිකක් අඩු වුණා. ආන්ගේ අඩු වෙනකොටම දෙක සමාන වුණා. සමාන වෙනකොටම උන්වහන්සේ සව් කෙලෙස් නැසුවා. එනම් ප්‍රතිපදාව ඊටාම දුක්ඛදායකයි. නමුත් අවබෝධය ඊටා පහසුවෙන් ලැබුණ දුක්ඛා පටිපදා ගන්ධා විඥා. දුක්ඛා පටිපදා ගන්ධා දුක්ඛා පටිපදා කිප්පා විඥා. දෙවෙනි ක්‍රමයෙන් උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ඒ දෙවෙනි ක්‍රමයෙන් අරහත්ත්වයටපත් වෙන තවත් එක
උදාහරණ කාරණාවක්. ඒ නිසා මේ කාරණාව සුඛ සහගත විදිහටම සම්පූර්ණ කරන්න අපි කරන හැම පින්කමක් ගාවම මනාව ප්‍රාර්ථනා කරලා තියෙන්නම ඕන කියන කාරණාවේ වැදගත්කමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. කොයි විදිහේ ප්‍රාර්ථනාවක් කරලා තියෙන්න ඕනේද? ධර්මදේශනාවට යෙදිලා තියෙන වෙන් වෙලා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා කොයි විදිහටද ප්‍රාර්ථනා කළ යුත්තේ කියන කාරණාව අපි අයිපාරක් සිහිපත් කරමු. අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් හැම පිනක්ම කරලා කරන්න ඕන උතුම් ප්‍රාර්ථනාවක්. අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකෙන් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බලින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා කියන ප්‍රාර්ථනාව හැම තැනම වටිනවා. ආන්ගේ ප්‍රාර්ථනාව ත්‍රිපිටකයට අනුකූලවම තව කෙනෙකුට තර්ක ඉදිරිපත් කරන්න බැරි වෙන්නම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්ම පැහැදිලි කරන්නයි මේ දේශනා මාලාව. ඒ දේශනා මාලාවේ දෙවැනි ධර්ම දේශනාවයි මේ විදිහට නිමා වෙන්නේ.